කරමු. පින්නතුනි, අද ධර්මදේශනාවේ මාතෘකාව හැටියට මම යොදා ගන්න කල්පනා කළේ ධම්මපද පාළියේ සඳහන් වන අප්පමාද වග්ගයේ තවත් උතුම් ගාථා රත්නයක්. අප්පමාදෝ අමත පදං පමාදෝ මච්චුනෝ පදං අප්පමත්තා නමීයන්ති යේ පමත්තා යථාමතා. මේ උතුම් ගාථා රත්නය ලෞතර බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළි මේ සංසාරයෙන් එතර වෙන්න බලාපොරොත්තු වෙන සෑම කෙනෙක් තුළම තිබිය යුතු උදාර ගුණධර්මයේ තමයි අප්‍රමාදය. යමෙක් අප්‍රමාදීද ඒ අප්‍රමාදී පුද්ගලයා මේ ලෝකේ ලැබිය යුතු අති උතුම් සාධාරණයේ තමන් වෙනුවෙන් සම්පූර්ණ කරගන්නවා. අප්පමාදෝ අමත පදං. පින්නතුනි, අමෘතය කියලා කියන්නේ දෙවියන්ගේ භෝජනය කියලා සඳහන් කරන්නේ. දිව්‍යමය භෝජනයේ රස අමෘතයයි කියලා සඳහන් කරනවා. අපිත් බොහෝම ප්‍රණීත දේවල් ලැබුණහම අමෘතය වගේ කියලා කියනවා. මෙතන සඳහන් කළා මේ ලෝකේ තියෙනවා නම් අමෘතය වගේ යම් වචනයක්. ඒ වචනේ අප්‍රමාදයයි කියලා. අප්පමාදෝ අමත පදං. අමෘත පදයේ අප්‍රමාදයයි. පමාදෝ මච්චුනෝ පදං. මේ ලෝකේ ජීවත් වෙන අය අතර යම් කෙනෙක් ප්‍රමාදීව වැඩ කරනවද ඔවුන් ජීවත් වුණත් මැරිච්ච අය වගේ. අප්පමත්තා නමීයන්ති. අප්‍රමාදී පුද්ගලයා කවදාවත් මැරෙන්නේ නැහැ කියලා සඳහන් කරනවා. යේ පමත්තා යථාමතා. ඒ නිසා මෙලව උපන් හැම සත්වයක්ම මේ අප්‍රමාදය කියන වචනය තමන්ගේ ජීවිතයට එකතු කරගන්න එක ඊටාම වටිනවා. අපේ බුදුරජාණන් වහන්සේ අප්‍රමාදයේ මේ තරම් කුමක් නිසා අගය කළාද? අප්‍රමාදයේ භාග්‍යතුන් වහන්සේ මේ තරම් අගය කළේ මේ සසර තියෙන භයානකත්වය නිසා. එහෙනම් මොකද්ද සසර කියලා කියන්නේ? ඉපදෙනවා, ඉපදුන කෙනා මැරෙනවා, මැරුණ කෙනා නැවත කොහේ හරි උපදිනවා, කොහේ හරි තැනක ඉපදිච්ච කෙනා ආයෙත් මැරෙනවා, ඒ මැරිලා ආයෙත් කොහේ හරි නැවතත් උපදිනවා. මේ ඉපදෙමින් මැරෙමින් යන ගමන කොයිතරම් කාලයක් අපි ඉදිරියට අරගෙන ආවද? ඉපදි මෙරි යන ගමන තමයි සසර කියලා කියන්නේ. යම් කෙනෙක් ඒ සසර ගමන කවදා හරි දවසක නවත්තනවද? ඒ ගමන නවතාගත්ත පුද්ගලයා ආයි කවදාවත් මේ සංසාරයට එන්නේ නැහැ. නමුත් සසර රැඳෙන කෙනා මොනතරම් දුක්ඛන්දරාවල් වලට මේ සංසාරගත ජීවිතේ මූණ පානවද? පින්නතුනි, මනුස්ස ජීවිතය ගැන හිතන්නකෝ. බොහෝම උසස් ජීවිතයක් හැටියටනේ අපි මනුස්ස ජීවිතය ගැන කතා කරන්නේ. නමුත් මනුස්ස ලෝකේ ඉපදුනාට පස්සේ අපිට කොයිතරම් දුක්ඛන්දරාවල් වලට මූණ පාන්න සිද්ධ වෙනවද? උපත දුකක් කියලා සඳහන් කළේ ඒ නිසා. ඉපදීමේ දුක මාතෘ ගර්භයේ ඉඳලා පැහැදිලි කළා. මව් කුසේ ගත කරන කාලේ කොයිතරම්නම් දුක් සහිතද? මේ කරුණ පැහැදිලි කරන තැන්වල
සමහර නිරයවල් පිළිබඳව දක්වලා ඒ නිරයක තරම් දුකක් මව් කුසෙත් තියෙනවා කියලා සඳහන් කළේ. නිරයට සමාන කළා. නිරය ඊට වඩා බොහොම දුක් සහිතයි. නමුත් එතකොට කොහොමද මේ කරුණු පැහැදිලි කළේ සමාන කරලා? හැම නිරයක්ම ගින්දරෙන් උණුසුම් වෙලයි තියෙන්නේ. මව් කුසේ ගත කරන කාලය හැමදාම උණුසුමෙන්ම ජීවත් වෙන්නේ. මිනිස්සෙකුගේ ශරීරයේ අභ්‍යන්තරයේ කොයිතරම් උණුසුම්ද? අපේ ශරීරයේ බාහිරින් අත තියලා බැලුවත් අපිට උණුසුමක් දැනෙනවා. අභ්‍යන්තරයේ කොහොම උණුසුම් නැද්ද? එතකොට අපි උණුසුම් දේවල් අනුභව කරනකොට ඇතුලේ අභ්‍යන්තර උණුසුම වැඩි වෙන නිසා අපිට දාහයක් තියෙනවා. උණු වතුර පාවිච්චි කරාම, තේ කෝපි පාවිච්චි කරාම, ප්‍රශ්න පිටින් ආහාර අනුභව කරාම අපිට දාහයක් දැනෙනවා. ඒ ඇතුලේ උෂ්ණත්වයත් එක්ක අපි බාහිරින් එකතු කරපු උෂ්ණත්වයත් එකතු වෙලා මේ දාහය ඇති කරනවා. එතකොට ඇතුළත උෂ්ණත්වයත් වැඩි වෙනවා. නමුත් අර මව් කුසේ ඉන්න කෙනා ඒ ඇතුලේ උෂ්ණත්වය වැඩි වෙන්න මොනතරම් පීඩාවකටපත් වෙනවද? ඒ නිසා තමයි මව්වරු උණුසුම් දේවල් අනුභව කරන්නේ බොහොම අඩුවෙන්. මොකද දරුවා ගැන හිතලා. කෙසේ වෙතත් ඒ කාරණාව හුඟක් දිගට සාකච්ඡා කළ යුතු කාරණාවක්. මාස 10කට ආසන්න කාලයක් මේ තරම් උණුසුමක මේ කුස ඇතුලේ ගත කරන කාලය නිරයක ගෙවන ජීවිතයක් වගේ. අනිත් විදිහකට තවත් පැහැදිලි කළා. ඔය ලෝකාන්තරික මහ නිරය වගේ මාතෘ ගර්භය කියලා. ලෝකාන්තරික මහ නිරය කියලා කියන්නේ යොදුන් 8000ක් තරම් ප්‍රමාණී පැතිරිච්ච සක්වලවල් 3ක් අතර මැද ඉඩකඩක පිහිටන භූමියක් කියලා සඳහන් කරනවා. කවදාවත් හිරු එළියවත් සඳ එළියවත් ලෝකාන්තරික නිරයට වැටෙන්නේ නැහැ. සදාකාලික අන්ධකාරයි. මේ නිරයට කලාතුරකින් එළිය වැටෙන දවසක් තියෙනවා. අවස්ථා කීපයක්. මහබෝසතාණන් වහන්සේ නම දෙව්ලොවින් නික්මිලා මාතෘ ගර්භයට වඩින දවස, මව් කුසෙන් බිහි වෙන දවස, ලෞතර බුදු බව ලබන දවස, මංගල ධර්ම දේශනාව සිදු කරන දවස, මේ දවස් වලට බුද්ධාන්තරයකට එක සැරයක් මේ නිරයට එළිය වැටෙනවා. මේ අවස්ථා කීපෙදී එතෙක් අන්ධකාරයි. එතකොට මේ ලෝකාන්තරික මහ නිරයේ කොයිතරම් අඳුරුද? මාතෘ ගර්භයත් ඒහා සමානවම අඳුරුයි. හිතලා බලන්න ආලෝකයේ වැටෙන්න දිහක් නැහෙනේ. එවන් අන්ධකාරයක තමයි ගර්භාෂයක් ඇතුලේ මාස 10කට ආසන්න කාලයක් අපි ගෙවන්නේ. ගූත නිරය වගේ දුර්ගන්ධයි කියලා සඳහන් කරනවා. ඔසුපත් නිරයන් ගැන සඳහන් කරනකොට ගූත කියලා නිරයක් සඳහන් කරනවා. අසුචි සහ මුත්‍රා තමා ඒ නිරේ පැහි තියෙනවා කියලා සඳහන් කරන්නේ. කොයිතරම් දුර්ගන්ධද? සත්ත්ව ලෝකයට ඒ දුර්ගන්ධයේ හැමුවොත් සියලු සත්වයන්ගේ හිස පුපුරනවා කියලා සඳහන් කළේ. ඒ තරම් දුර්ගන්ධයි. මාතෘ ගර්භයත් එහෙමයි. ලේ, සෙම, සැරව, සොටු, මල, මුත්‍ර, පැසුණු ආහාර, නොපැසුණු ආහාර මේ සියල්ලෙම පිරීලා. ඒ සියලු දුර්ගන්ධයෙන් යුක්තයි. ඉතින් ඒ මාස 10කට ආසන්න කාලය ඒ දුර්ගන්ධයත් එක්ක ජීවත් වෙන්න ඕනේ.
ඉතින් මේ විදිහට මේ ඉපදීමේ දුක පැහැදිලි කරන තැන මූලිකව කරුණු ගණනාවක් දේශනා කළා. මේ ලෝකෙ ඉපදුනාට පස්සේ කොයිතරම් දුක්වලට මුහුණ පාන්න සිද්ධ වෙනවද? සත්තු සිව්පාව නිසා ඊටාම බිලිඳු දරුවෝ කොයිතරම් අනතුරු වලට ලක් වෙනවද? කතා කරගන්නත් බෑ. යමක් කමක් කරගන්නත් බෑ. ජීවිතයේ ආරක්ෂාව හදාගන්නත් බෑ. උඩු බැලිය අතට හැරිලා අතපයත් ඔසවගෙන අම්මා බලාගත්තේ නැත්තම් කූඹි කාලා මැරෙන්නත් පුළුවන්. වෙනත් සත්තු කාලා මැරෙන්නත් පුළුවන්. මේ ආදී නොයෙක් කරදර වලට ගොදුරු වෙන්න පුළුවන්. හැදිලා වැඩිලා ලොකු වුණාම හැදෙන ලෙඩ රෝග කොයිතරම් භයානක රෝගවලට ඊටාම ලදරු අවදියේ ඉඳලා ගොදුරු වෙනවද? අනුන්ගෙන් ගුටි කණ්ඩ සිද්ධ වෙන වාර, අනුන්ගෙන් බැනුම් අහන්න සිද්ධ වෙන වාර, අනුන් නිසා මැරුම් කණ්ඩ සිද්ධ වෙන වාර, එහෙම මරණයටපත් වෙනකොටත් කොයිතරම් හිංසා පීඩා සහිතව මරණයට මුහුණ දෙන අවස්ථා තියෙනවද? පිහියෙන් අනිනවා, කඩුවෙන් අනිනවා, වෙඩි තියෙනවා, අතපය කපනවා, පුලුස්සනවා, නියපොතු ගලවනවා, ඉදිකටු අනිනවා. හිතනකොටත් බය උපදවන තරම් ඊටාම දුක්ඛිත ක්‍රමෝස්සේ මනුස්ස ලෝකේ මරණයටපත් වෙන්න සිද්ධ වෙනවා. අතීත රජවරු දඬුවම් කරපු හැටි වෙනම ධර්මයේ සඳහන් කරලා තියෙනවා. කට ඇරලා කට ඇතුලේ පහනක් දැල්වලා තියෙනවා. රාහු මුඛ කියලා දඬුවමක්. එක අතක් සම්පූර්ණයෙන් රෙදි කෑලි වලින් ඔතලා තෙල් භාජනයක දාලා තෙල් ඉරුවහම ගිනිදල් තෙල් උරලා රෙදි කෑලි වලට තෙල් උරාපු රෙදි වලට ගිනි තියෙනවා. ඉතින් පහනක් දැල් වෙනවා වගේ දැල් වෙනවා. හැම පිච්චිලා මස පිලිස්සිලා ඇට කෝටුව පිච්චිලා අපි දල්වන සුවඳ කූරක අලු වැටෙනවා වගේ අලු තමයි බිම වැටෙන්නේ. නමුත් උරපත්ත ගාවටම දැවුනත් පුද්ගලයා මැරෙන්නේ නැහැ. ඔබට හිතා ගන්න පුළුවන්ද වේදනාව කොපමණද කියලා? සමහර වෙලාවට මුළු ශරීරයම එහෙම ඔතලා ගුනි දැල්වනවා. තවත් වෙලාවක බෙල්ලෙන් පල්ලහැට තියෙන හැම ගලවලා ඉනගාවට හැම ගලවලා ඒ හැම බිම දාලා ගහනවා දුවන්න කියලා. ඉතින් දුවන්න තමන්ගේ හැම තමන්ගේ පාදයටම පෑගි ආපහු ගැලවෙනවා. මේ වාගේ බොහෝම දරුණු දඬුවම් තිබිලා තියෙනවා. මනුස්ස ලෝකේ ඉපදීම නිසා විඳින්න වෙන කරදර. සාපිපාසාව පිපාසයෙන් මැරෙන අය මේ ලෝකේ කොච්චර ඉන්නවද? කුසගින්න නිසා දුක් විඳලා මැරෙන අය මේ ලෝකේ කොච්චර ඉන්නවද? ඒ පැත්තෙනුත් දුක් විඳිනවා. එහෙම දුක් විඳ ජීවත් වෙලා මැරිලා සතර අපායේ ගිහිල්ලා නිමක් නැති දුක් විඳිනවා. තිරිසන් ලෝකවල ඉපදිලා බෙල්ල කපාපු වාරම කොයිතරම් තියෙනවද? භාග්‍යතුන් වහන්සේ දේශනා කළේ මහණෙනි, හරකෙක් වෙලා ඉපදිච්ච ආත්මවල ඔබලා බෙල්ල කපාපු තැනින් ගලාගෙන ගියපු ඒ හරක් රුධිරය මහා සාගරයේ ජලයට වඩා වැඩි කියලා. ඌරෙක් වෙලා ඉපදිච්ච ආත්මවල බෙල්ල කපාපු තැනින් ගලාගෙන ගියපු රුධිරය ඒ ඌරු ලෙය සාගර ජලයට වඩා වැඩි කියලා. එතකොට තවත් නොයෙක් සත්තු වෙලා මේ සංසාරේ කොයිතරම් දුක් විඳලා තියෙනවද? මාළුවෙක් වෙලා ඉපදිලා විඳලා තියෙන දුක්,
සමහර වෙලාවට අල්ලගත්තාම බෙල්ල කඩනවා. තව වෙලාවක අර බිලී කොක්කේ අමුණලා ගන්නකොට කොයිතරම් වේදනාවයිද. තවත් වෙලාවක අරගෙන හෙල්ලෙන් අයින්නවා, පිහියෙන් අනිනවා, පොළු වලින් ගහනවා, උල් වලින් ඇනලා උඩට උස්සලා අරගන්නවා. ඒ අරගෙනත් හිසට පහර දීලා තමයි මරන්නේ. සමහර වෙලාවට ඔබ ඕන තරම් දැකලා ඇති. පන පිටින් කපන හැටි. මාළුවාගේ සත්තු නම් ඕන තරම්. පන පිටින්ම බදිනවා. පන පිටින්ම කපනවා. තව සත්තු පන පිටින් තම්බනවා. සර්පයෝ වගේ සත්තු උනත් පන පිටින්ම කපනවා. මේ වගේ අවස්ථා ඉන්නදිනේ සංසාරේ ඔබත් මමත් ඔවැනි අවස්ථාවන් වලට මූණ දීපු වාර සීමාවක් නෑ. ආන් ඒක තමයි මේ සසර දුක කියලා සඳහන් කළේ. එතකොට යම් කෙනෙක් මේ සාංශාරික දුක දැක්කනම් ඔහුට වහවහ මේ සසරින් මිදෙන්නමයි හිතෙන්නේ. පන පිටින්ම පුච්චනකොට, පන පිටින් හැම ගහනකොට, පන පිටින් කපනකොට, සමහරලාට කොඳුයට පේලිය දිගේ කම්බියක් යවන ඔළුවට යනකම්. යකඩ කූරා. කොයිතරම් වේදනාවක් දැනෙනවද? එතකොට මටත් දවසක මේ වාගේ දුකක් විඳින්න සිද්ධ වෙයිද කියලා හිතෙනකොට මට නම් කවදාවත් මෙවන් දුකක් නොවේවා කියලාම හිතෙනවා. නමුත් පින්නතුනි මේ සංසාරේ ඉන්නවා කියලා කියන්නේ එවැනි දුක්වලට ඕන තරම් මූණ පාණ්ඩ සිද්ධ වෙනවා කියන කාරණාවයි. ආන් ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කළා මහණෙනි හැකි තරම් අප්‍රමාදී වෙන්න. වහවහ සීලය සම්පූර්ණ කරගන්න. වහවහ ගුණධර්ම වලින් පොහොසත් වෙන්න. අපි පින්නතුනි සංසාරේ විඳපු දුක මේ මනුස්ස ජීවිතේ ඉපදුන නිසා අපිට තේරෙන්නේ නැහැ. අපි නිරයවල් වල ජීවත් වෙච්ච කාලේ ඕන තරම් හිතන්න ඇති කවදා හරි දවසක මේ නිරයෙන් නිදහස් වෙලා මනුස්ස ලෝකෙට යන්න ලැබුණොත් ආයෙනම් සංසාරي කවදාවත්ම නිරයට නොයන්න වැඩ කරනවා කියලා. එහෙම හිතපු අය ගැන ධර්මයේ සඳහන් කරලා තියෙනවනේ. මනුලව නැවත යන්න ලැබුණොත් අය කවදාවත් නිරයට එන්න වැඩ කරන්නේ නැහැ කියලා හිතාපු නිරිසත්තු ගැන. නමුත් පින්නතුනි එයින් මිදිලා මොකක් හරි කුසල කර්මයක් එක්ක මේ ජීවිතයට ආවට පස්සේ අපිට මේ දේවල් මොකවත් මතක නැහැනේ. ඒ නිසා අපි නැවතත් නිරයගාමී අකුසල් වලම තමයි යෙදිලා ඉන්නේ. ලෞතර බුදුරජාණන් වහන්සේලා වගේ මහා සත්පුරුෂ උත්තමයන් වහන්සේලා මහා කල්ප ගණන් ඇවෑමෙන් විශ්වයේ පහළ වෙලා මේ සදාතනික සත්‍යය දුක කියන කාරණාව ලෝක සත්වයාට මනාව පැහැදිලි කරලා දේශනා කරනවා. බුද්ධාන්තරයේ ඉවර වෙලා ගියහම ආය කල්ප ගණන් මේ කාරණාව අපට කියලා දෙන්න කෙනෙක් නැහැ. ඒ නිසා ඉපදිච්ච කිසි කෙනෙකුට ගුණධර්ම පූර්ණේ කරන්න අවබෝධයක් තේරුමක් නැහැ. හරි වැරදි වැටහුණා නම් සංසාරේ ප්‍රාර්ථනා කරගෙන ආපු සුළුතරයකට විතරයි. වැඩි පිරිසක් ප්‍රමාද වෙලා අකුසලයට එක්කම ජීවත් වෙලා මැරිලා ඒ අකුසලයට ගැලපෙන විපාකයම අවුරුදු කෝටි ප්‍රකෝටි ගණන් විඳිනවා. නිරේ දුක් විඳිනවා කියලා කීවට අපි පින්නතුනි ඔක ධර්ම දේශනාවල් වලට අහනවා විතරනේ. නිරේ දකින්න ලැබුණොත් අපි මේ ලෝකේ කොහොම ජීවත් වෙයිද? ඔබට මතකද අර මිගලන්තික කියන වැදි පුද්ගලයා
මේක අපේ ලංකාවේ කතාවක්. මිගලන්තික කියලා වැද්දෙක් හැමදාම උගුල් 100ක් හදලා ඒ උගුල් වලට අහු වෙන සත්තු මරලා විකුණලා තමයි ජීවත් වෙන්නේ. එක දවසක් කල්පනා කළා අද නම් උගුලක ඉන්න සතෙක් මරලා පුච්චලා එතනම කනවා කියලා. ඉතින් ඒ වගේම සතෙක් අරගෙන පුච්චලා අනුභව කරන්න සූදානම් වෙනකොට ඔහුට දරා ගන්න බැරි තරම් පිපාසයක් දැනුණා. ඔහු හැම තැනම ගියා වතුර හොයන්න. වැව ගාවට යනකොට වැව වේලිලා වගේ පේන්නේ. ගඟ ගාවට යනකොට පිපාසයේ සංසිඳව ගන්න පානය කරන්න වතුර ටිකක් ගඟේ නෑ. ලිඳ ගාවට යනකොට ලිඳත් හිඳිලා. ඇවිදගෙන ඔහු යන්නේ සිතුල් පව්වට. සිතුල් පව්වේ භික්ෂූන් වහන්සේලා රහතන් වහන්සේලා විශාල ප්‍රමාණයක් වැඩ හිටපු තැන. හැම තැනම පැන් කෙන්ඩි තියලා තියෙනවා. මොහු හැම කෙන්ඩියක් ගාවටම ගිහිල්ලා වතුර හොයනවා. නමුත් වතුර නෑ. අන්තිමට බනිනවා. මෙච්චර හාමුදුරුවරු පිරිසක් ඉන්නවා. බොණ්ඩ වතුර ටිකක් නෑ කියලා. ඒක රහතන් වහන්සේ නමකට ඇහිලා රහතන් වහන්සේ ඇවිල්ලා බලහම හැම බඳුනකම වතුර පිරීලා. රහතන් වහන්සේ ඔහුට කතා කරලා රහතන් වහන්සේ වතුර දෙනවා ඔහුට වතුර බොන්න කියලා. වතුර බීලා ඉවර වුණාම රහතන් වහන්සේ මේ පුද්ගලයාගෙන් අහනවා මොන වාගේ කර්මයක් කර කර ඉඳලා දාවි කියලා. ඇත්තම කියනවා. එතකොට සඳහන් කරන ඔබ දන්නවද? කරන අකුසල කර්මත් එක්ක ඔබ මේ මිහිපිටම මනුෂ්‍ය ප්‍රේතයෙක් බවට පත් වෙලා ඉන්නේ. ඒකයි යන තැන වතුර හම්බ වුණේ නැත්තේ කියලා. ඒ කාරණාවෙන් මිගලන්තික හොඳටම බය වුණා. ඒ පිපාසයේ තරම ඔහු මේ ජීවිතේම අත්විඳ. මිගලන්තික බැගෑපත් වෙලා අහනවා ස්වාමීනි මට ඒ කර්මයෙන් මිදෙන්න විදියක් නැද්ද? මරුණට පස්සේ මන් නිරේද උපදින්නේ? රහතන් වහන්සේ සඳහන් කළා මනුස්ස ලෝකේ ඉන්න වෙලාවෙම ප්‍රේතයෙක් වුණා නම් මරණින් පස්සේ ඔබට කොහෙද සුගතිය? අනේ ස්වාමීනි මට ඒ නරකාදීන් බේරෙන්න ක්‍රමයක් නැද්ද? සඳහන් කළා එකම ක්‍රමයයි තියෙන්නේ. මහාන වෙන්න ඕනේ. මහාන වුණා. මහාන වුණාට පස්සේ ස්ථාන 3ක වත් කරන්න ඕනේ. සිතුල් පව්වේ වත කරන්න ඕනේ. කතරගම වත කරන්න ඕනේ කිරිවිහෙර ළඟ. ඔය අතර තියෙන තවත් විහාරයක වත කරන්න ඕනේ. දැන් බලන්න සිතුල් පව්වේ වත කරලා මිදුල් ඇමදලා ආවාස පිරිසිදු කරලා දානශාලාවේ කටයුතු කරලා වැසිකිලි කැසිකිලි පිරිසිදු කරලා පාගමනින් ඊළඟ තැනට ගිහිල්ලා ඒ සියල්ල කරලා ආචාර්ය උපාධිය වත් කරලා කතරගම ගිහිල්ලා ඒ සියලු කටයුතු කරලා නැවත ආපහු සිතුල් පව්වට හවස ඇවිල්ලා පහුවදත් ආයේ කටයුතු ටිකම තියෙනවා. ඔය අතරේ මේ පුද්ගලයා දැන් භික්ෂුවක් රහතන් වහන්සේ නමකට කියනවා ස්වාමීනි මට අපායෙන් ගින්දර ටිකක් පෙන්වන්න බැරිද? නැත්නම් අපායෙ පෙන්වන්න බැරිද? රහතන් වහන්සේ සඳහන් කළා අපායෙ පෙන්වන්න නෙමෙයි අවශ්‍ය නම් අපායෙන් ගිනි පුපුරක් පෙන්වන්නම් කියලා. ඒ සඳහා මොනවද ස්වාමීනි කරන්න ඕනේ? විශාල අමු දැව කඳන් ගොඩ ගහන්න කියලා කිව්වා. ඊට කටයුතු වත්පිළිවෙත් කරන අතරේ දරත් හොයාගෙන ඇවිල්ලා ගොඩ ගැහුවා ඔක්කොම අමු දර. ඒ සියල්ල කරලා ගිහිල්ලා මතක් කළා ස්වාමීනි දැන් හරි දැව කඳන් ගොඩ ගැහුවා. රහතන් වහන්සේ සඳහන් කළා එහෙමනම් ඔබ ගොඩ ගහපු දැව ගොඩ දිහා හොඳට බලාගෙන ඉන්න. මම දැන් අපායෙන් ගිනි පුපුරක් ඒ දර ගොඩ උඩට දානවා.
රහතන් වහන්සේ තමන්ගේ 이르ද්‍යානුභාවයෙන් ගිනි පුපුරක් අරගෙන දැව කඳන් ගොඩ උඩට දැම්මා. අර ගිනි පුපුර වැටෙනවත් දැව කඳන් ගොඩ අළු වෙනවත් දෙකම එකපාර සිද්ධ වෙනවා. අනික මේවා අමුදරනේ. ඒ කාරණාවෙන් මිගලන්තික වරක් දෙවරක් නෙමේ 100,000 වතාවකට තරම් කියලා නිමක් කරන්න බැරි තරම් බීතියකටපත් වුණා. ගිනි පුපුර මෙහෙමනම් නිරය කොහොම ඇද්ද කියලා. වත් කරලා විතරක් මදි. වතට යන ගමන් පිදුරු කට්ට බැඳලා වතුරට දාලා යනවා. දවල් කාලේ වත් කරලා රැට ඇවිල්ලා අර පිදුරු කට්ටයක් හිස මත තියාගෙන භාවනා කරනවා. තෙත පිදුරු කට්ටේ හිස මත තියාගෙන. වෙහෙස වැඩි නිසා එහෙමත් සමහරලාට අපහසුයි. සමහර දවස්වලට කරවටක් එනකන් වැවට බැහැලා වතුරේ ඉඳගෙන භාවනා කරනවා. අර නිරය ගැන දැනුණ නිසා නිරයෙන් මිදෙන්න. ඒ තරම් වෙහෙසුණා. නිරයෙන් ගැලවෙන්න අප්‍රමාදීව කටයුතු කළා. පැවිදි වෙලා සමාදන් කරවපු සීලය මනාවම රැකගත්තා. ආන්ගේ අප්‍රමාදී භවයේ ප්‍රතිඵලයක් හැටියට එක දවසක් මෙහෙම පාන්දර භාවනා කරන වෙලාවේ වටේට තියෙන අවට ආරණ්‍යවල භික්ෂූන් වහන්සේලා කඳු මුදුන් වල පිරිත් කියනවා. උන්වහන්සේලා පිරිත් අවසානයේ සඳහන් කරනවා ආරභත, අරඹව්, නික්කමත, නික්මෙව්, යුඤ්ඤත බුද්ධ ශාසනී. මේ සසරින් මිදීමේ ගමන මේ ශාසනයෙන් ආරම්භ කරන්න. ඒ ගමන තුලින් මේ සංසාරයෙන් මිදෙන්න කටයුතු කරන්න. වහ වහ ඒ වෙනුවෙන් යෙදෙන්න. උන්වහන්සේලා නිතර කියනවා. ඇතෙක් බට පඳුරු වනයක් පොඩි කරනවා වගේ තමන් සතු කෙලස් නැමැති අකුසල් පොඩි කරලා අකුලලා දාන්න. විනාශ කරලා දාන්න. මෙහෙම සඳහන් කරනකොට මිගලන්තිකට හිතෙනවා මේ කියන්නේ මම වගේ වීරයවන්තයෝ ගැන. ඔය කාරණාවෙන් ප්‍රීතියෙන් කටයුතු කරලා මිගලන්තික මේ ජීවිතෙම සසරින් මිදෙන්න කටයුතු කරගත්තා. අප්‍රමාදේ නිසා. ඒ වගේම පින්නතුනි තවත් නොයෙක් අය මේ ශාසනයේ 80 මහ ශ්‍රාවකයන් වහන්සේලා, මහ රහතන් වහන්සේලා, අනාගාමි, සකදාගාමි, සෝවාන් ආදී ආර්යයන් වහන්සේලා අප්‍රමාදී භවයේ ප්‍රතිඵලයක් හැටියට තමයි සංසාරේ කෙරවල කළේ. සදහටම සතර අපායට යන ගමන නතර කරගත්තේ අප්‍රමාදීව වැඩ කරලා. බුදුරජාණන් වහන්සේ ඔබට මට අපි හැමෝටම දේශනා කළේ අප්‍රමාදී වෙන්න කියලා. හැම කෙනෙක්ම අප්‍රමාදී විය යුතුයි. හැම කෙනෙක්ම සසර ගැන අවබෝධ කරගත යුතුයි. ඔබ දන්නවා පංචවග්ගීය නැත්නම් බද්ධවග්ගීය භික්ෂූන් වහන්සේලා ගැන. බද්ධවග්ගීය කුමාරවරු වස් කාලයක බුදුරජාණන් වහන්සේ මුණ ගැහෙන්න එනකොට තමන්ගේ ගමන ප්‍රමාද වුණ නිසා බුදුරජාණන් වහන්සේ ළඟ වස් සමාදන් වෙන්න බැරුව ගියා. නමුත් ආසන්නයේ තැනක වස් සමාදන් වෙලා වසෙන් පස්සේ බුදුරජාණන් වහන්සේ මුණ ගැහෙන්න ආවා. දවස් 6ක් තරම් දිග් ගමනක්. හැමදාම වහිනවා. හැමදාම තෙමිලා. මාරු කරගන්න සිවුරු නැහැ. නිමක් නැති දුක් විඳ විඳ තමයි දවස් 6ක් ජේතවනාරාමයට එනකන් ඉන්නේ.
ඉතින් ඇවිල්ලා වැඳලා සතුටු සාමීචිය ටිකක් කතා බහ කරලා භාග්‍යතුන් වහන්සේ අහනවා මහණෙනි වස් කාලයේ සුවසේ ගත කළාද? ස්වාමිනී කාලේ නම් බොහොම සුවසේම ගත කළා. නමුත් දවස් 6ක් මේ ආපු ගමන තමයි පුදුම දුකක් වින්දේ කියලා. ඒ තරම් දුකක් වින්ද මේ දවස් 6 තුල කියලා කියහම බුදුරජාණන් වහන්සේ සංසාරේ විඳපු දුක ඒ උන්වහන්සේලාට පැහැදිලි කරලා අහනෝ ඔබලා ආපු ගමන මේ තරනුත් දුකයිද කියලා. උන්වහන්සේලාට හිතෙනවා 6 දවසක් තිස්සේ මොකක්ද අපි විඳපු දුක කියලා. පා ගමනින් දුක් විඳගෙන ආපු භික්ෂුන් වහන්සේලා භාග්‍යතුන් වහන්සේගේ ඒ වචනය අහලා සසර දුක මනාව අවබෝධ වෙලා 30 දෙනාම ආපහු වෙඩිය අහසි. සසර දුකට බය වෙච්ච නිසා වහවහ සසර අවබෝධ කරගෙන කටයුතු කරලා කෙනෙකුගේ ලෞකික ජීවිතයත් ලෝකෝත්තර ජීවිතයත් දියුණුවට පත් වුණා නම් අප්‍රමාදී බව නිසා. සාමාන්‍ය ජීවිතේට මේ අප්‍රමාදී බව එකතු කරගෙන බලන්න. පමා නොවන ගුණය මේ ලෝකේ ලෞකික සම්පත් අතින් යම් කෙනෙක් සාර්ථකත්වයේ කරා ගමන් කළා නම් ඒ සෑම සාර්ථක පුද්ගලයෙක්ම බොහොම වෙහෙසිලා මහන්සි වෙලා කම්මැලිකමට පිටුපාල වැඩ කරපු නිසා නෙමේද සාර්ථක වුණේ කියලා බලන්න. මහ ධනපතියෝ එතෙන්ට ඇවිල්ලා තියෙන්නේ ඊටාම පුංචි තැනක ඉඳලා. නොවිඳිනා දුක් විඳලා තමයි ඒ සාර්ථකත්වය ළඟා කරගෙන තියෙන්නේ. ඉගෙන ගන්න කෙනෙක් ඉගෙන ගන්න සමහර කෙනෙක් අධ්‍යාපන කටයුතු වලට තියෙන උනන්දුව පසෙකලා වෙනත් ක්‍රීඩා කිරීම ආදී නොයෙක් කටයුතු ඔස්සේ යෙදෙනවා කටයුතු කරනවා. හැබැයි අධ්‍යාපන කටයුතු තියෙන දෙවෙනි තුන්වෙනි තැන. තවත් කෙනෙක් විනෝද වෙන එක පසෙක තියලා විනෝද වෙන්න තියෙන කැමැත්ත යටපත් කරගෙන අප්‍රමාදීව අධ්‍යාපන කටයුතු ටික සම්පූර්ණ කරනවා. අවුරුදු 20ක් 25ක් යනකොට නොපමාව අධ්‍යාපනය සම්පූර්ණ කරගත්ත කෙනා කොයිතරම් සතුටින් ජීවත් වෙනවද? අධ්‍යාපනයේ නොලබපු පුද්ගලයාට සාපේක්ෂව කොච්චර සතුටින් ජීවත් වෙනවද? හොඳ රැකියාවක් කරනවා. හොඳට ගෙයක් දොරක් හදාගෙන තියෙනවා. ගමන් බිමන් යන්න යාන වාහන අරගෙන තියෙනවා. ආවාහ විවාහ වෙලා දරු මල්ලු හදාගෙන දරුවන්ට හොඳට අවශ්‍ය පහසුකම් ලබා දෙමින් අධ්‍යාපන කටයුතු වලින් පොහොසත් කරමින් යුතුයකම් සම්පූර්ණ කරගනිමින් මේ ලෝකේ විඳ යුතු යම් වූ සැපයක් තියෙනවා නම් ඒ සැපේ භුක්ති විඳිනවා. නමුත් එදා ප්‍රමාදීව ක්‍රීඩාවට සෙල්ලමට යොමු වෙලා හිටපු කෙනා අනන්ත දහදුක් විඳ අවුවේ වැස්සේ සීතේ පින්නේ ජීවත් වීම සඳහා මහා අරගලයක් කරනවා. කොච්චර හම්බ කෙරුවත් සමහර වෙලාවට එදිනෙදා අවශ්‍යතාවන් ටිකවත් සම්පූර්ණ කරගන්න ඒ දේ ප්‍රමාණවත් නැති වෙනවා. අර එකටම සමහරලාට ඉඳලා ඉගෙනගෙන ඉහළට ආපු කෙනා ජීවිතේ විඳිනවද යම් සැපයක්? ඒ සැපේ ගැන හිතන්නවත් පුළුවන් කමක් නැහැ. පමා බව නිසා අද තමන් දුක් විඳිනවා. නොපමාව අධ්‍යාපන කටයුතු සපුරාගත්ත කෙනා අද බොහොම යහපත් විදිහට ජීවත් වෙනවා. පින්නතුනි ජීවිතේ හැම පැත්තටම මේක එකතු කරන්න. හැම කෝණයකින්ම මේක දිහා බලන්න. ආන් ඒ වගේම තමයි අප්‍රමාදීව කුසල් කරපු කෙනා මරණින් මත්තේ සතර අපායෙන් ගැලවිලා
සුගතියෙන් සුගතියට ගමන් කරමින් අසීමිත සැපක් විඳිනවා. නමුත් මේ කාම ලෝකේ කාම සම්පත් වලට රැවටිලා කාම සැපයට ඇලිලා පංච කාමයෙන් සතුටු වෙන්න උත්සාහ කරපු කෙනා මෙලවත් බොහෝ දුක් වලට මුහුණ පෑවා වගේම පරලෝකදී නිමක් නැති මහ දුක් විඳිනවා. නිමක් නැති මහ දුක් විඳිනවා. ආන් ඒක නිසා අප්‍රමාදයේ කොයිතරම් වටිනවද? අපේ භාග්‍යතුන් වහන්සේ දේශනා කළා මහණෙනි මේ ලෝකේ අප්‍රමාදයේ කොයිතරම් ශ්‍රේෂ්ඨද? මූල ගන්ධයන් අතර කළුවැල් සුවඳ, ඉරිවේරිය සුවඳ, සැවැන්දන සුවඳ ඊටාම උසස්. හර සුවඳ අතර සඳුන් වාගේ දේවල් වල සුවඳ ඊටා උසස්. මල් සුවඳ අතර දෑසමන්, බෝලිද්ද, තුවරලා මේ වාගේ මල් වල සුවඳ උසස්. මේ විදිහට උසස් දේවල් පිළිබඳව සඳහන් කරලා මේ ලෝකෙ සියල්ලටම වඩා අප්‍රමාදයේ උසස් කියලා දේශනා කළා. නැවත භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා සත්වයන් අතර සක්විති රජු දෙපා සතුන් අතර සියල්ලන්ටම උසස්. ඊට වඩා මේ ලෝකේ අප්‍රමාදයේ උසස්. සියලු සත්වයන් අතර ලෞතර බුදුරජාණන් වහන්සේ සියලු දෙනාටම වඩා උසස්. ඊටාම ඉහළින්ම වැඩ ඉන්නවා භාග්‍යතුන් වහන්සේ. භාග්‍යතුන් වහන්සේ දේශනා කොට වදාළ අප්‍රමාදී මග යම් කෙනෙක් ගමන් කරනවාද භාග්‍යතුන් වහන්සේ බලාපොරොත්තු වෙන උසස් තැනකට එන්න ඒ පුජ්‍යලයට තියෙන එකම මග නොපමා භවයේ මග. ඊළඟට භාග්‍යතුන් වහන්සේ නැවත පැහැදිලි කරනවා මහණෙනි හැම මොහොතකම තමා විසින් තමන්ට චෝදනාවක් කරන්න. අත්තනා චෝදයත්තාන පටිමා සේත අත්තනා. තමන්ට චෝදනාවක් කරන්න තමන් විමසන්න. බුද්ධාන්තරයක ලැබිච්ච ශ්‍රේෂ්ඨ මනුස්ස ජීවිතයේ කොයිතරම් උතුම්ද? මේ තරම් භයානක සංසාර සාගරයෙන් එතර යන්න මග කියලා දෙන්නේ බුදුදහමින් විතරයි. බුදුරජාණන් වහන්සේ විතරයි. නමුත් බුදුවරු ලෝකේ හැමදාම නැහැ. බුදුරජාණන් වහන්සේලගේ දහම ලෝකේ හැමදාම නැහැ. කලාතුරකින් තමයි ලෝකේ යථාර්ථය ඉස්මතු වෙලා තියෙන්නේ. ඒ යථාර්ථයේ ඉස්මතු වෙලා තියෙන වෙලාවේ තමන්ගේ සංසාරගත මේ දුක්ඛිත ජීවිතය ඒ දුක්ඛිත ජීවිතයට නැවතීමේ තිත තියන්න තියෙන හොඳම කාලය. ඒ සඳහා මං කටයුතු කළ යුත්තේ කොහොමද? බුදුරජාණන් වහන්සේ මඟ පෙන්වුවා. හැම කෙනෙක්ම යටත් පිරිසෙන් තිසරණය සහ පංචශීලයේවත් ආරක්ෂා කරන්න. මුලින්ම තිසරණයට එන්න. ඊළඟට පංචශීලයට එන්න. මේ සීලාදී ගුණයන් සම්පූර්ණ කරගන්න. ඒ සඳහා වහවහ අප්‍රමාදී වෙලා කටයුතු කරන්න. එතකොට දැන් අපි අපෙන් අහන්න ඕනේ. ඔබ අද දවසේ ඒ සීලය කොයිතරම් උල්ලංඝනය කළාද? ප්‍රාණඝාත කීයක් කළාද? වංචා කොච්චර කළාද? වැරදි කාමසේවනයටත් යොමු වුණාද? මුසාවෙන් කී දෙනෙක් රැවට්ටුවාද? සුරා පානයට කොච්චර ලොල් වුණාද? එතකොට භාග්‍යතුන් වහන්සේට කී කරුද? අකී කරුද? තමන්ගෙන් මහන්න කියලා කියන්නේ.
දැන් භික්ෂුන් වහන්සේලාට මේක දේශනා කරනවා. භික්ෂුන් වහන්සේලාට දේශනා කරනවා තමන්ට චෝදනා කරගන්න. මහාන නිවන් පිණිස තියෙන මේ ශාසනය පැවිදි වෙලා ඔබ අද වතක් පිළිවෙතක් සම්පූර්ණ කළාද? බණක් දහමක් ඇහුවද? බණක් දහමක් ඉගෙන ගත්තද? කර්මස්ථානයක් දියුණු කළාද? සදහැවතුන් දුන් ප්‍රණීත දානේ වළඳලා මොනවද ඔබ කළේ? තමන්ගෙන් අහන්න කියලා කියනවා. අහලා චෝදනා කරගන්න කියලා කියනවා. නිවන් පිණිස තියෙන ශාසනයේ නිරේ පිණිස යන්න වැඩ කරන්න එපා කියලා. නිරේ සොයාගෙන යන්න වැඩ කරන්න එපා කියලා. හැම වෙලාවෙම තමන් විමසන්න. අද සීලය කොච්චර paludu කරගත්තද? අද අකුසලයට යෙදෙන්න දස අකුසල් වලට සම්බන්ධ කාරණා කීයක් ජීවිතය තුළ සම්පූර්ණ කරගත්තද? අකුසලයට කාරණා සම්පූර්ණ කළාද? විමසන්න. තැනක කෙනෙක් සමග කතා කර කර හිටියනම් ඒ වෙලාවේ මගේ සීලයට හානියක් වුණාද? විවේකීව යමක් ගැන කල්පනා කර කර හිටියනම් රාගසිතක් ඉපදිලා, ද්වේෂසිතක් ඉපදිලා මාව කිලුටට ලක් කළාද? මාව අපිරිසිදු කළාද? අද දවස තුල මා ආරක්ෂා කරන සීලයට කිසියම්ම paluddක් මාතින් වුණාද? විමසන්නේ. paludu වෙලාද? වහවහ ඒ වැරද්ද ආපහු හදන්න. ඒ paludu බව නැති කරගන්න. බිඳුන සීලයේ සමාදන් වෙන්න. මනාව සිල් මත පිහිටන්න. සංසාරේ උපන් සත්වයා නිවන් දකින්නතුරු කොහේ හරි උපදිනවා කියන කාරණාව අපි මුලින්ම මතක් කළා. පිළිතුරු කොහේ හරි උපදින එක සැපක්, යහපතක්, සුවයක් නෙමෙයි. සුගතියක උපදින එක මනාලාභයක්. එතකොට සුගතියක උපදින්න මොනවද අපි ගාව තියෙන්න ඕනේ? සීලය. සීලය තමයි උපදින තැන තීරණය කරන්නේ. දානය. දානය තමයි ඉපදුන කෙනාට ලැබෙන දේ තීරණය කරන්නේ. ආන්ගේ නිසා ප්‍රමාදීව සිල් ගුණ සම්පූර්ණ කරන්න, දස දාන වස්තුව සම්පූර්ණ කරන්න කියලා නිරන්තරයෙන් ධර්මයෙන් අපට අවවාද කරනවා. ඊළඟට දේශනා කරනවා මේ ලෝකේ යම් කෙනෙක් පිනක් කරන්න කල්පනා කරනවාද? ඒ හැම පිනකටම මූලික වෙන්නේ අප්‍රමාදය. අප්‍රමාදීව පින් කරගත්ත කෙනා කවද මැරුණත් බොහොම සතුටින් තමයි මරණයටපත් වෙන්නේ. අප්‍රමාදීව පින් කරගත්ත කෙනා මේ ලෝකේ තව රැඳෙන්න බලාපොරොත්තුවක් නැහැ. හේතුව සිල් රැකලා තියෙනවා, දන් දීලා තියෙනවා. සීලේ ආනුභාවය නිසා හොඳ තැනක උපදිනවා. දානීය ආනුභාවය නිසා බොහෝ දේවල් ලැබෙනවා. මෙහෙන් මරණයටපත් වුනහම මීට වඩා හොඳ තැනක උපදින්න පුළුවන් නම් ඒ විශ්වාසය ඔබ ළඟ තියෙනවා නම් මොකටද පින්නතුනි මේ දුක්ඛිත ලෝකේ දුක් විඳ තවත් ජීවත් වෙන්නේ? සමහර වෙලාවට කෑලි කපලා අලුතෙන් කෑලි බද්ධ කරලා අපිට ජීවත් වෙන්න වෙන්නේ. ඒ බද්ධ කරන කෑලිත් නැවත නැවත අලුත් කරන්න සිද්ධ වෙනවා. එහෙම ජීවත් වෙන්න වෙන්නේ. සමහරලාට එහෙම ජීවත් වෙන්න ලැබුණත් ඒ ජීවිතේ රැකගන්න ඒ සත්කම් ආදී නිසා කොයිතරම් කැපකිරීම කරන්න සිද්ධ වෙනවද? මාස ගණන්, අවුරුදු ගණන් ඒවට දුක් විඳින්න වෙනවා. ආහාර පාන පාලනය කරන්න සිද්ධ වෙනවා. ගමන් බිමන් වර්ජනය කරන්න සිද්ධ වෙනවා. සමහරලාට
නාවක් කරගන්න එක පවා මාස ගණන් අත්හිටවලා ඉන්න සිද්ධ වෙන අවස්ථා තියෙනවා. ඒත් සමහරලාට කෝටි ගණන් වියදම් කරලා සත්කම් කරන්නේ. ඉඩකඩම් උගස් කරලා සත්කම් කරන්නේ. ගෙවල් දොරවල් විකුණලා ඒ දේවල් කරන්නේ. සත්කම කළත් එදාගෙන් පස්සේ ජීවත් වීම පිළිබඳව ආයෙත් තියෙන අරගලයක්. ඒ සිය සේසතමත් වියදම් කරලා ණයට තුරහටත් අරගෙන ඉඩකඩනුත් විකුණලා සමහර දේවල් කරලා තියෙනවා. එතනින් එහාට පවතින්නේ කොහොමද? එහෙම කරලත් ප්‍රතිකාර වලට බඳුන් වෙච්ච කෙනා මැරලා යන්න පුළුවන්. ඉන්න අයට තියෙන යහපත මොකක්ද? බුදුරජාණන් වහන්සේට කීකරු වෙලා මනාව සීලයක පිහිටලා දාන ආදී කුසල කර්ම කරගෙන අපි ජීවත් වුණා නම් අපිම දන්නවා මරණින් මත්තේ මීට වඩා හොඳ තැනක උපදින බව. පින්නතුනි මරුණට පස්සේ උපදින්නේ මීට වඩා හොඳ තැනක කියන කාරණාව මේ වෙනකොටත් හොඳටම දන්නවනම් ඉතින් මේ තරම් දුක් විඳගෙන මෙහෙ නතර වෙන්න උත්සාහ කරන්නේ මොකටද තව? අප්‍රමාදී බව කොච්චර වටිනවද? පමා නොවි කටයුතු කරගෙන තියෙන බව කොච්චර වටිනවද? සමහර වෙලාවට පිළිකාවක් හැදිලා ජීවිත කාලේ ඉදා ඉඳලා එක්තැන් වෙලා. අතපය පණ නැතුව ගිහිල්ලා කන් ඇහෙන්නේ නැතුව ගිහිල්ලා ඇස් පේන්නේ නැතුව ගිහිල්ලා ජීවිත කාලේ කොච්චර දුක් විඳිනවද? එතෙක් පිනක් දහමක් කරගත්තේ නැති සීලයක් ගුණයක් රැකගත්තේ නැති කෙනෙක් දැන් මේ එක්තැන් වෙලා මොන ගින්දරකින් පිච්චෙනව ඇති කියලා හිතනවද? මනුස්ස ජීවිතයේ ශ්‍රේෂ්ඨත්වයේ කොපමණද? බුද්ධාන්තරයක ලැබෙන මනුස්ස ජීවිතයක් කොයිතරම් උත්තරීතරද? එවන් ජීවිතයක් ලැබිලා තියෙන වයන් මොහතක තාම මගේ කන් දෙකෙන් කන් නැසී යනතුරුම අහපු ධර්මයක් නෑ. ඇස් දෙක නොපෙනී යනකම් පරිහරණය කරපු දහම් පොතපතක් නෑ. සදහැ උපදවන තැන් දැක දැක සදහැ උපදවන්න කටයුතු කළේ නෑ. රැකිය යුතු සිල් තියෙන වෙලාවේ ඒ සීලයක් ආරක්ෂා කරගන්න කටයුතු කළෙත් නෑ. දිය යුතු දාන ඕන තරම් දන්වලා පෙන්වලා තියෙනකොට දීපු දානෙකුත් නෑ. නොකල යුතු වැරදි මේ තරම් පැහැදිලිව පෙන්වලා තියෙන වෙලාවක වැරදි වලින් අත මිදුනෙත් නෑ. අකුසල් ගොඩක් රැස් කළා මිස රැස් කළ කුසල කර්මයක් නෑ. දැන් මැරුණා. නිරේට තමයි තීන්දුව වෙලා තියෙන්නේ කියලා දැනගන්නකොට සිහිනෙන් පවා බය වෙලා අවදි වෙනවා. කෙනෙක් සමහරට ළඟ අහල පහල පේන්න නැතිනම් ඒත් කෑ ගහන්න පටන් ගන්නවා. ඒ පුදුම බයකින් ඉන්නේ. එක්තැන් වෙලා ඉන්න වෙලාවට සමහරලාට අපි කරන්නෙම රූප වාහිනිය, ගුවන් විදුලිය ලං කරලා දීලා බණ අහන්න සලස්වන එක. ඒ නැගිටලා යන්නත් බෑ. වෙන කල යුතු දෙයක්වත් නෑ. කරන්න පුළුවන් හැකියාවකුත් නෑ. ඉතින් මේ දේශනාවල් අහහා ඉන්නවා. හැබැයි මේ දේශනාව තුළ තමන්ගේ අතීත ජීවිතය ගැන බොහෝ දේවල් කරුණු ඇහෙනවා. ඇහෙන්න ඇති වෙන්නේ දුකක් සහ බයක්. නමුත් යමෙක් අප්‍රමාදී වුණා නම් එදාට ඔහු මොනතරම් සතුටු වෙනවද? ආන් මේ විදිහට පින්නතුනි නිමක් නැතුව කතා කරන්න තියෙන මාතෘකාවක් මේ අප්‍රමාදය කියලා කියන්නේ. මේ ධර්මයේ තියෙන අති සුවිශේෂීම පදය අප්‍රමාදය. සෑම පින්කමකම මූලික පදය අප්‍රමාදය. භාග්‍යතුන් වහන්සේ දේශනා කළා සතර ඉරියව්වෙම අප්‍රමාදී වෙන්න කියලා. ඉඳගත්තත්, හිටගත්තත්, සැතපුණ, ඇවිද්දත් අප්‍රමාදී බව තියාගන්න. හැම වෙලාවෙම සිහියෙන් කටයුතු කරන්න. සිහිය ප්‍රඥාව නැති තැන අපි අතින් වැරදි වෙන්න තියෙන ඉඩකඩ ඊටාම වැඩි.
සෑම ඉරියව්වක්ම අකුසල් චේතනාවන්ගෙන් ඉවත් කරන්න කියලා. රාගසිත, ද්වේෂසිත, මෝහසිත කොයි තරම් අපට උපදිනවද? මේ හැම සිතක්ම අකුසල් සහිත සිතක්. ඒ නිසායි සතර ඉරියව්වම සිහියෙන් පවත්වන්න කියලා දේශනා කළේ. ආන් එහෙම කටයුතු කරපු කෙනා මරණය ලං වෙන්න දුකක් ඔහුට නෑ. ඔහු බොහොම සතුටින් ඉන්නවා. ඇයි අපි මුලින් සඳහන් කළා වගේ කවදද, කොතනද, කොයි වෙලාවේද මරුතුරුලට යන්න සිද්ධ වෙන්නේ. නමුත් දන්නවා මීට වඩා යහපත් තැනක උපදිනවා කියලා. එවන් ආත්ම විශ්වාසයක් තියාගෙන යම් දවසක මේ ජීවිතෙන් සමුගන්න ඔබටත් භාග්‍යතුන් වහන්සේගේ ආශිර්වාදේ නිරන්තරයෙන්ම ලැබේවා. අපි මුලින් සඳහන් කළා ගාථාව පැහැදිලි කරන වෙලාවේ නොපමා වූ අය නොමැරෙන අය කියලා. අප්පමත්තා නමීයන්ති. ඒ මොකද නොමැරෙන අය කියලා සඳහන් කළේ? රූපකය අහිමි වුණත් දීර්ඝ කාලයක් නම පවතිනවා. බුද්ධ ආදී මහෝත්තමයන් වහන්සේලා, මේ ශාසනයේ 80 මහා ශ්‍රාවකයන් වහන්සේලා, මහ රහතන් වහන්සේලා, සිල්වත් ගුණවත් අය, සමාජයට මහ මෙහෙවරක් කරපු අය කී දෙනෙක් ගැන මරණයට පත් වෙලා අවුරුදු 100 ගණන් 1000 ගණන් ගෙවිලා තිබුණත් අපි අදත් කතා කරනවද? ඒකයි නොපමා වූ නොමියෙත් කියලා සඳහන් කළේ. හැබැයි පමා වූ ජීවත් වුණත් මරුණ අය වගේ. ඒ නිසා ඔබ නොපමා පුද්ගලයන්ගේ අතරට එකතු වෙන්න. බොහොම සන්තෝෂෙන් දවසක මෙලොවින් සමුගන්න තුනුරුවන්ගේ ආශිර්වාදයෙන් අප්‍රමාදීව කටයුතු කරන්න. ඔබට ශක්තිය, ධෛර්යය, වාග්ය, වාසනාව උදා වේවා කියලා ආශිර්වාද කරනවා. ආකාශට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං දේවෝ වස්සතු කාලේන සස්්‍ය සම්පත්ති හේතුච පීතෝ භවතු ලෝකෝ ච රාජා භවතු ධම්මිකෝ.